හරි දරුවා පටන් ගමු නේද? අපි ගිය සතියේ අන්තිමට ප්‍රශ්න 3ක් දීලා තියෙනවා. අපි මේ ප්‍රශ්න තුන සාකච්ඡා කරලා ඉවර වෙලා අද වැඩේට යමු. ටිකක් වෙලා යයි දරුවෝ ඒ ටික ප්‍රශ්න ටිකක් අමාරු ඒවා තමයි දීලා තිබුණේ නේද? ටිකක් අමාරු. හරි? හරි. පළවෙනි ප්‍රශ්නේ දීලා තිබුණ දරුවෝ සංඛ්‍යාවක් ඇතුළත් කරාම ඒක ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද කියලා පරීක්ෂා කරන්න කියලා. හරිද? ඒ කියන්නේ දරුවෝ අපි මේ සංඛ්‍යාවක් ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද කියලා දැනගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න. දැන් සංඛ්‍යාවක් ත්‍රිකෝණද කියලා බලා ගන්න තේරෙන්නේ නැතුව දරුවෝ මේ ප්‍රශ්නේ කරන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යා දන්නවද? දැන් දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යා වලට අයිති වෙනවා 1 කියන එක. දරුවෝ මේක ත්‍රිකෝණ සංඛ්‍යාවක් විදිහට ගන්න. ඊළඟ දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යාවක් විදිහට අයිති වෙනවා 3 කියන එක. ඊළඟ දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යාවක් විදිහට අයිති වෙනවා 6 කියන එක. ඊට පස්සේ දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යාවක් විදිහට අයිති වෙනවා 10 කියන එක. ඔය විදිහට යනවා දරුවෝ ඊට පස්සේ 15. ඕකට තමයි දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ. හරි. දැන් දරුවෝ මේ ත්‍රිකෝණ සංඛ්‍යා හැදෙන විදිහ දැන් මේක 3 මේක ඇවිල්ලා 6 මේක ඇවිල්ලා 10 ඊට පස්සේ 15. මේ හැදුනේ කොහොමද දරුවෝ? මේ හැදෙන්නේ කොහොමද? දැන් මෙතන එක තිබුණේ දරුවෝ. මෙතන එකට දෙකක් එකතු වෙලා තියෙනවා. මෙතන ඉඳන් මෙතනට යනකොට දෙකක් එකතු වෙලා. ආයි මෙතනට යනකොට දරුවෝ තුනක් එකතු වෙලා තියෙනවා. මෙතනට යනකොට හතරක් එකතු වෙලා තියෙනවා. මෙතනට යනකොට දරුවෝ පහක් එකතු වෙලා තියෙනවා. අන්න පොඩි රටාවක් අහු වුණා. 2 3 4 5 එකතු වෙනවා. හරි හරි. හරිද? ඒ කියන්නේ දරුවෝ මුලින්ම තියෙන එක විතරයි. ඊට පස්සේ තියෙන දරුවෝ 1 දන 2. ඊට පස්සේ දරුවෝ තියෙන්නේ මම මේ පැත්තට ලියන්න අවුලක් නැහැ. 1 දන 2. ඊට පස්සේ දරුවෝ තියෙන්නේ 1 දන 2 දන 3. ඊට පස්සේ තියෙන දරුවෝ 1 දන 2 දන 3 දන 4. දැන් තියෙන්නේ 1 දන 2 දන 3 දන 4 දන 5. හරිද? එක විතරයි 1 දන 2යි හරි 1 දන 2 දන 3යි හරි 1 දන 2 දන 3 දන 4 හරි ඔතේ එහෙම යනවා. ඔන්න මම රටාවක් හොයාගත්තා. ඔන්න මම රටාවක් හොයාගත්තා. හරි. ඔන්න ඔය වගේ දරුවෝ අපිට ප්‍රශ්නයක් දුන්නාම Python වලින් විසඳුමක් දෙන්න කලින් රටාවක් තියෙද කියලා බලන්න. පැහැදිලි? ඒ රටාව නැත්තම් දරුවෝ අපිට ගොඩනගා ගන්න බෑනේ දරුවෝ ඇල්ගොරිතමයක්. ඇල්ගොරිතමයක් කියන්නේ රටාවක් දරුවෝ. ඒ ඇල්ගොරිතමේ ගොඩනගන්න අපි රටාව අඳුර ගන්න. ඔන්න මම ත්‍රිකෝණ සංඛ්‍යාවල තියෙන රටාව අල්ලගත්තා වගේ කියලා හිතන්න. හරි? දැන් දරුවෝ සංඛ්‍යාවක් ඇතුළත් කරා මේ ත්‍රිකෝණද කියලා බලා ගන්න. අපි හිතමු අපි ඇතුළත් කරනවා 15. 15 ත්‍රිකෝණද කියලා බලාගන්නේ කොහොමද? දැන් 4 සැරේ කියලා කෑ ගහන්න වෙනවා.
හරි. අපිට තේරෙනවනේ දරුවෝ ඕනම ත්‍රිකෝණ සංඛ්‍යාවක් එක හැදෙන්නේ 1 ධන 2 ධන 3 ධන 4 ධන ආදී වශයෙන් නේ. හරි. එහෙනම් ඕනම ත්‍රිකෝණ සංඛ්‍යාවක් ඇතුලේ එක තියෙන්න ඕන. ඊට දෙක තියෙනවා නම් තියෙන්න ඕන කොහොමද? හරි. මම දරුවෝ 15 මුලින් අඩු කරනවා එකක්. එතකොට දරුවෝ එනවනේ 17. මුලින් එකක් අඩු කරනවා. ඊළඟ දරුවෝ 14න් අඩු කරනවා දෙකක්. එතකොට දරුවෝ එනවා 12. ඊට පස්සේ දරුවෝ 12න් අඩු කරනවා 3ක්. අර හැදිච්ච ඒවා ගලවනවා දරුවෝ එක්කෙන්නේ. එයාව හැදෙන්න පාවිච්චි කරපු ඒවා ගලවනවා දරුවෝ පියවරෙන් පියවර. එතකොට දරුවෝ මෙතන එනවා 9ක්. ඊළඟ 9න් අඩු කරන දරුවෝ 4ක්. එතකොට එනවා 5ක්. ඊළඟ 5න් අඩු කරන දරුවෝ 5ක්. අන්න එතකොට එනවා බිඳුවක්. අන්න දරුවෝ යම් සංඛ්‍යාවක් අපිට ඇතුළත් කරයින් පස්සේ ඒ සංඛ්‍යාවේ පිළිවෙලින් 1 2 3 4 5 6 ආදී වශයෙන් අඩු කරගෙන යනකොට හරියටම බිඳුවට සමාන වුණොත් දරුවෝ අන්න ඒක ත්‍රිකෝණ සංඛ්‍යාවක්. අන්න ඒක ත්‍රිකෝණ සංඛ්‍යාවක්. හරිද? බිඳුවට සමාන වුණොත් ඒක ත්‍රිකෝණ සංඛ්‍යාවක් දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යාවක්. දැන් මේ අහලා තියෙන්නේ ධන නිඛිලයක ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද කියලා පරීක්ෂා කරන්න. ඒතකොට දරුවෝ ධන සංඛ්‍යාවක් ඇතුළත් කරන්නේ අනිවාර්යයෙන්. ඒක ත්‍රිකෝණද කියලා බලන්න මම ක්‍රමයක් හොයාගත්තා. මොකක්ද දරුවෝ ක්‍රමය? මම හොයාගත්ත මුලින්ම ත්‍රිකෝණ සංඛ්‍යා හැදෙන්නේ 1 ඊට 1 ධන 2 ඊළඟ 1 ධන 2 ධන 3 කොහොම කියලා. ඒලා දරුවෝ මම සංඛ්‍යාවක් ඇතුළත් කරාම එයාගේ මුලින්ම 1 අයින් කරනවා. ඊට 2 අයින් කරනවා 3 අයින් කරගෙන යනකොට දරුවෝ අන්තිමට ඉතුරු වෙන්නේ බිඳුවක් නම් ඒක ත්‍රිකෝණ. අන්තිමට ඉතුරු වෙන්නේ බිඳුවක් නම් දරුවෝ ඒක ත්‍රිකෝණ. හරිද? දැන් අපි හිතමු ත්‍රිකෝණ නොවන සංඛ්‍යාවක් ඇතුළත් කරනවා. මම ඇතුළත් කරන දරුවෝ 7. ත්‍රිකෝණ නෙවෙයි දරුවෝ. දැන් මේකලත් අර වැඩිම කරගෙන යනවා. 7ෙන් අඩු කරන දරුවෝ 1ක්. හරි. ආව 6. 6ෙන් අඩු කරන දරුවෝ 2ක්. ආව 4. 4ෙන් අඩු කරන දරුවෝ 3ක්. කීයද? 1යි. 1ෙන් අඩු කරන දරුවෝ 4ක්. කීයද? ආන්න ඍණ 3යි. අන්න දරුවෝ මෙහෙම අඩු කරගෙන යනකොට නිකන් හරි ලැබෙනාගේ ඍණාගේ අක්කව. ඒක ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙන්නේ. හරිනේ. ඒක ඍණාගයක් නම් දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙන්නේ. ඔන්න දරුවෝ අපි ගොඩනගපු දේ. ওই ටික දාගන්න. මම යටින් පැහැදිලි කිරීමක් දීලා ප්‍රෝග්‍රෑම් එකට යනවා. ওই ටික දාගන්න හැමෝම දාගන්න. What? Umbrella? No, that's not right. Yeah, no umbrella. No. I don't know what. Kya kar? Kya kar? मैं नहीं करते गाना बट नहीं हम एक ना एक ना අන්නේ ජීවන කමේ කායි අල්මාරි දාලා තිබ්බේ පොතනේ අරන් යන්නේ මේක ගන්න උන්ට ඒකට දාන්න පුළුවන් mic off කරා කල්පනාවෙන් වැඩ කරන්න හරි මේ ටික දාගන්න දරුවෝ මේක දීලා නැහැ විභාගෙට එන්න පුළුවන් විභාගෙට එන්න පුළුවන් තාම එන්න පුළුවන් අපේක්ෂිත ප්‍රශ්නයක් උත් ඒ කියන්නේ අපි අපේක්ෂා කරන ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ආවොත් ඔන්න ඔයාලට ගොඩ යන්න පුළුවන් ලේසියෙන් මොකද මම මේ ප්‍රශ්නයක් කරලා දීලා තියෙන්නේ
හරියට ලියන්න දරුවෝ. ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලබා ගැනීමේ රටාව වනුයේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලබා ගැනීමේ රටාව වනුයේ 1 ධන 2 ධන 3 ධන 4 ධන ත්‍රිපිටක 1 ධන 2 ධන 3 ධන 4 ධන ත්‍රිපිටක ධන සර් මුලින් පොඩ්ඩක් කියනවා. ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලබා ගැනීමේ රටාව වනුයේ නැත්නම් ත්‍රිකෝණ සංඛ්‍යාවක් නිර්මාණය කර ගැනීමේ රටාව වනුයේ 1 ධන 2 ධන 3 ධන 4 ධන ත්‍රිපිටකක් එන්නේ ධනය එමේ ත්‍රිකෝණ සංඛ්‍යාවලින් ලස්සන ප්‍රශ්න හදන්න හිතමු. හරි. හතරේ සංඛ්‍යාවලින් නේද? ගොඩක් ප්‍රශ්න හදන්නයි. තාම දීලා නැහැ දරුවෝ. හරි. මහාචාර්යවරයාට හිතෙන්නේ මේ දරුවෝ. මහාචාර්යවරයාට ත්‍රිකෝණ සංඛ්‍යාව මතක තිබුණොත් හදයි. කොච්චර කිව්වා සමහර වෙලාවට අමතක වෙන්න පුළුවන්. හරි. දැන් ඔයාලට මතක නැහැනේ. නේද? මේකෙදි මහාචාර්යවරුන්ට අමතක වෙන දෙයක් අහන්න යන්නේ නැහැ. කොට අමතක වුණා. ඒකේ අවුලක් තියෙනවා නේද දරුවෝ. ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්න කට්ටිය. ඔයගොල්ලෝ සක්‍රිය තත්ත්වයේ ඉන්න කට්ටිය. මහාචාර්යවරයෙක් කෙනෙක් ගොඩක් කලාට එයා මහාචාර්ය පට්ටම ගහගත්තන් පස්සේ ඊට පස්සේ බණ දේශනා කරන්න ඉතින් කරන්නේ. එයා සක්‍රිය නෑ එයා අක්‍රිය තත්ත්වයේ ඉන්නේ. සක්‍රිය තත්ත්වයේ ඉන්න එක්කෙනෙක් තමයි දරුවෝ වැඩියෙන් මතක තියෙන්නේ. අක්‍රිය තත්ත්වයේ ඉන්න එක්කෙනෙක් මතක නෑ දරුවෝ. කොච්චර PhD එක ගැහුවත් එයා ඒකේ යෙදෙන්නේ නැත්නම් දරුවෝ ඊට පස්සේ වැඩක් නෑ. බොරු කතාවක්. හරිද? දැන් උතර මෙන්න මේක තමයි රටාව. ඊළඟ කාරණේ කියන දරුවෝ යම් සංඛ්‍යාවක් ත්‍රිකෝණ සංඛ්‍යාවක් ද යන්න පරීක්ෂා කිරීම. එම සංඛ්‍යාවෙන් පිළිවෙලින් එක දෙක තුන හතර ත්‍රිපිටකක් අගයන් අඩු කළ යුතු අතර එලෙස අඩු කිරීමෙන් ලැබෙන අගය බිඳුව වන්නේද යන්න පරීක්ෂා කළ යුතුය. බිඳුව වන්නේද යන්න පරීක්ෂා කළ යුතුය. බිඳුව වන්නේද යන්න පරීක්ෂා කළ යුතුය. බිඳුව වුවහොත් එය ත්‍රිකෝණ සංඛ්‍යාවකි.
ඍණාගයක් වුවහොත් ඒ ත්‍රිකෝණ සංඛ්‍යාවක් නොවේ. ඒ ත්‍රිකෝණ සංඛ්‍යාවක් නොවේ. හරිද? එහෙනම් අපි ෆ්ලෝ chart එක ලියන්න හදන්නේ. ෆ්ලෝ chart එක ලියන්න හදන්නේ දරුවෝ. හරි? මම මේ ටික මකනවා ඔයගොල්ලෝ මේ ටික දාගන්න ඉතින් වේදනාව. දැන් මගේ ඔයගොල්ලෝ මම දාගත්තා හරි අපෝට කිය. හරි. අපි අතුලත් කරන් අඩු කරන්න පටන් ගන්න එකේ නේද? එතකොට දරුවෝ මුලින්ම අපි කරන්න ඕන සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕන. ඒකට දරුවෝ විචාලයක් ඕන මම ඒකට m කියලා ගන්නවා. මම මේ පොඩක් ලියනවා දරුවෝ ඔබට තේරුම් ගන්න පුළුවන් මේ. මේ සංඛ්‍යාව ඇතුළත් කරගෙන පස්සේ දරුවෝ මම අඩු කරන්න පටන් ගන්න ඕන. කීයද මුලින්ම අඩු කරන්නේ 1. එහෙනම් අඩු කිරීම ආරම්භ කරයි. ඒක දරුවෝ x කියලා ගත්තොත් x කියන එක 1කින්. ඊට දරුවෝ 1 අඩු කරලා ඊට 2 අඩු කරනවා ඊට 3 අඩු කරනවා. ඒ කියන්නේ x කියන එක එකෙන් එක වැඩි වෙනවා. එහෙනම් x සමානයි x ගන්න 1 වෙනවා දරුවෝ. හරිද? අඩු වෙනවා. හරි ඔන්න ඕක තමයි ඔළුවේ තියෙනවා. ඊට දරුවෝ අඩු කරලා එනවා කියන ලැබෙන අගය බිඳුව නම් ලැබෙන අගයේ බිඳුව නම් මොකක්ද දරුවෝ? එක ත්‍රිකෝණයි. බිඳුව නොවේ නම් ත්‍රිකෝණ නොවේ දරුවෝ. ත්‍රිකෝණ වෙන්නේ නැහැ. මම පොඩි සටහනක් දාගත්ත දරුවෝ. එතකොට අපිට මේ ෆ්ලෝ chart එක අඳින්න ලේසියි. ඊට දරුවෝ මම ෆ්ලෝ chart එක ස්ටාර්ට් කරනවා. දරුවෝ සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕන. එතකොට input number n දරුවෝ. ඊට අඩු කිරීම ආරම්භ කරන්නේ x වෙන දරුවෝ x සමානයි 1 කියන එක දා ගන්න ඕන. ඊට දරුවෝ මේ අඩු කරන ගමන් හැමතිස්සෙම අඩු කර දැන් එක අඩු කරනවා අඩු කරලා බලන බිඳුවද. හරිනේ. එක අඩු කරලා බලන එක බිඳුවද කියලා බලන්න. බිඳුව උනත් දරුවෝ එතකොට අපිට පුළුවන් ඒක දෙලින්ම ත්‍රිකෝණ කියලා. හරිද? හරි. දැන් අපි මේක කරගෙන යන්න ඕන. හරිද? අපි බලන්න ඕන දරුවෝ මේක දැන් කොහොමද ගොඩ දාන්නේ කියලා. බිඳුව උනොත් තමයි දරුවෝ ප්‍රථම. බිඳුවනේ නැත්තම් ප්‍රථමක නෙමෙයි. හරි. ඒතර අඩු කරලා එනාගේ දරුවෝ අනිවාර්යෙන් බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ නේද? එහෙනම් දරුවෝ බිඳුවට වඩා අඩු නැති මේ මොකද? ත්‍රිකෝණ සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් දරුවෝ සීමාව මොකද්ද? අඩු කරලා එනාගේ බිඳුව හෝ බිඳුවට වඩා විශාල වෙන්න. අඩු කරලා එනාගේ බිඳුව හෝ බිඳුවට වඩා විශාල වෙන්න. පැහැදිලිද? දැන් තේරුම් ගන්න දරුවෝ මම අර කීප එක. දැන් ඔන්න දරුවෝ 15 කියන එක ගත්තා. 15 වෙන එකක් අඩු කරා. එතකොට එන්නේ 14යි. 14 වෙච්ච ගමන් මම ආයි ඊළඟ දෙකක් අඩු කරන්න හිතනවා 14යි. අන්න දරුවෝ 14 දෙකක් අඩු කරාම 12යි. 12 ආපුවම මම හිතනවා ඒක තාම අඩු ඉවර වෙලා නැහැ නේ. ඒක 12න් අඩු කරන දරුවෝ 3ක් ඒපාර. ඒපාර 9යි. තාම බිඳු උන්නේ නැහැ දරුවෝ. ආයි අඩු. ඒ කියන්නේ දරුවෝ මේ අඩු කරයින් පස්සේ එනාගේ ධනාගයක්ද කියලා බලන්න.
ධනාගයක් වුණොත් දරුවෝ ආයි ලූප් එක දුවන දරුවෝ. අඩු කර කර යනවා. හරිනේ. එහෙනම් මම මෙතනදී අහනවා ප්‍රශ්නයක්. දැන් අඩු කරාම එන්නේ දරුවෝ එන්නේ. එහෙනම් n විශාලද කියලා අහන දරුවෝ බිඳුවට වඩා. මෙයා yes කියලා කිව්වොත් n කියන එක බිඳුවට වඩා විශාලයි කියලා කිව්වොත්. හරිද? n කියන එක බිඳුවට වඩා විශාලයි කියලා දරුවෝ. මම ඊට පස්සේ කරන්න ඕන මොකක්ද දරුවෝ? n ගෙන් x අඩු කරන එක. එහෙනම් n සමානයි n ඍණ x. ඊට පස්සේ දරුවෝ අඩු කරනගේ 100කින් වැඩි කර ගන්නවද? අඩු කරනගේ 1කින් වැඩි කර ගන්නවා. එහෙනම් දරුවෝ x සමානයි x ගන්න එක. ඊට පස්සේ දරුවෝ මොකද කරන්න ඕන? මේක අඩු කරලා එනාගේ ආයි බලන්න ඕන දරුවෝ බිඳුවට වඩා විශාලද කියලා. බිඳුවට වඩා විශාල වුණොත් නැවත අඩු කරනවා. එහෙනම් දරුවෝ මේක මෙතනින් අරගෙන ලූප් කර ගන්න ඕන මෙතන. බලන්න දරුවෝ මේ පාර්ට් එක තේරුණාද කියලා. මේ පාර්ට් එක තේරුණාද බලන්න දරුවෝ. මේ පාර්ට් එක තේරුණාද බලන්න. හොඳට බලන්න පොඩ්ඩක් කල්පනා කරන්න. මම මේක අමාරු ප්‍රශ්නයක් නේද ඔයගොල්ලෝ මට වෙලා දෙනවා ගන්න. මොකද මේක තේරුම් ගන්නකොට විභාගෙට එන්න තියෙන ඉඩකඩත් වැඩි. ඒකේ ඉන්න දරුවෝ මම ප්‍රථමක සංඛ්‍යා විභාගෙට ඇවිල්ලා තියෙනවා. ත්‍රිකෝණ සංඛ්‍යා හතරක් සංඛ්‍යා තමයි ඇවිල්ලා නැහැ. ප්‍රථමක සංඛ්‍යා එනවා. ඇවිල්ලා තිබිච්ච එකකින් දරුවෝ අපිට ඒක ගැන ලොකු හිතන්න දෙයක් නැහැ. මේක ගැන තමයි පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. බලන්න දරුවෝ. ඔන්න මුලින්ම සංඛ්‍යාව ඇතුළත් කළා. ඊට අඩු කරන්න තියෙන සංඛ්‍යාව x සමාන 1යි කියලා දාගත්තා. ඊට පස්සේ දරුවෝ මම තීරණය කරනවා සීමාවක් ඕනේ දරුවෝ මේක නැවත නැවත වෙන්න එපයි. නැවත නැවත මේ සිදුවීම වෙන්නේ කොහොම වුණාමද දරුවෝ? අඩු කරලා ලැබෙන අගය ධනාගයක්. අඩු කරලා ලැබෙන අගය දරුවෝ බිඳුවට වඩා විශාල වුණොත් නේද මං ආයි ඊළඟ පියවරට යන්නේ. නිකන් හරි බිඳුව වුණොත් ඊළඟ පියවරට යන්නේ නැහැ නේද දරුවෝ? බිඳුවට වඩා අඩු වුණත් මං ඊළඟ පියවරට යන්නේ නැහැ නේද දරුවෝ? මොකද බිඳුව වුණොත් මම ත්‍රිකෝණය කියලා ගහනවා ඒකට ලේබල් එක. බිඳුවට වඩා අඩු වෙලා ඍණාගයක් ආවොත් දරුවෝ මං ඒකට ගහනවා ලේබල් එක ත්‍රිකෝණ නෙමෙයි. හරිනේ? ඒ කියන්නේ දරුවෝ බිඳුවට වඩා විශාල වුණොත් තමයි දරුවෝ අඩු කරලා එනා කියලා. මේ ලූප් එක දිගටම දුවන. එතකොට දරුවෝ අඩු කරලා එන්නේ එන්නනේ. මුලින්ම n ඇතුළත් කරා ඊට පස්සේ n ගෙන් x අඩු කරලා ආය සමාන කරගන්න එන්නනේ දරුවෝ. මම තව විචල්යක් ගන්න නෑනේ. අපි දක්ෂයෙක් කියලා කියන්නේ දරුවෝ පාවිච්චි කරන විචල්‍ය ප්‍රමාණය අවම වෙනවයි කියන්නේ. හරි. හරි දරුවෝ. ඔන්න yes part එක ඉවරයි. ඒ කියන්නේ බිඳුවට වඩා විශාල වුණොත් දරුවෝ මේ වැඩේ තමයි තීරණ කරගෙන යන්නේ. ඔන්න දරුවෝ බිඳුවට වඩා විශාල වෙන්නේ නැහැ. ඒ කියන්නේ no. ඒ කියන්නේ එක්ක බිඳුවයි එක්ක ඍණාගය. දැන් එනම් මම ප්‍රශ්නයක් අහනවා දරුවෝ මෙයාගේ. මොකක්ද අහන ප්‍රශ්නේ? n සමානද කියලා අහන දරුවෝ බිඳුවට. n බිඳුවට සමානයි කියලා මෙයා කිව්වොත් අන්න දරුවෝ අපි කෙලින්ම ගහනවා අවුට්පුට් එක. triangle number. මට මම කෙටියෙන් ලියන triangle number. එතන යටින් ලියන්නම් දරුවෝ. triangle number. එහෙම උනේ නැත්තම් දරුවෝ ඒ කියන්නේ දරුවෝ බිඳුව උනේ නෑ. බිඳුව නෑ කියන්නේ දරුවෝ ඍණාගයක් වුණා කියන එකනේ. ඇයි දරුවෝ මෙහෙම අඩු කරගෙන ගිහිල්ලා ධනාගයක් වුණොත් නේ දරුවෝ මේක දුවන්නේ. ධනාගයක් නෙවෙච්ච ගමන්නේ මෙහෙට පලින්නේ. ධනාගයක් නේනවයි කියන්නේ එක්ක බිඳුව එක්ක ඍණ. බිඳුව උනොත් දරුවෝ මම triangle කියලා ගහනවා. බිඳුව නෙවෙයි ඍණාගයක් නම් දරුවෝ පිළිම අවුට්පුට් කරනවා. not a triangle number. ඔයගොල්ලෝ ලියන්න හරියට හොඳේ. මම මේ කෙටියෙන් දෙනවා ඊට මදි දරුවෝ. අන්න දරුවෝ අපි ওই දෙක එක්කව කරලා වැඩේ ඉගෙන ගන්නවා. ප්‍රශ්න දෙනවා නම් අහන්න. ප්‍රශ්න දෙනවා නම් අහන්න.
ප්‍රශ්න දෙනවා නම් chat box එකට හරි දාන්න දරුවෝ. දා ගන්න දරුවෝ flow chart එක. flow chart එක දාන්න. සර් මම ෆ්ලෝ chart එක ඇඳ වෙන විදිහකට. මොකද්ද විදිය? මෙතනට ආවද? අඩු කර නෙමෙයි යන්දේ සර්. එහෙනම් මං එවන්නද ෆ්ලෝ chart එක? දාන්න දරුවෝ WhatsApp එකට දාන්න.
දරුවෝ මේ ප්‍රෝග්‍රෑම් එක වන්නම බැලුවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ නැහැ දරුවෝ. මම පොඩ්ඩක් try කරලා බලන්න වෙන සංඛ්‍යාවක් දාලා ත්‍රිකෝණ නමන සංඛ්‍යාව. ඒක ඉවර වෙන්නේ නැහැ දරුවෝ. ඉවරයක් නැති වෙනවා දරුවෝ. කක්කර චුට්ටි අවුලක් තියෙන එක හදන්න. පොඩ්ඩක් try කරලා බලන්න වෙන සංඛ්‍යාවක් දාලා ත්‍රිකෝණ නමන සංඛ්‍යාවක් දාලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ නැහැ දරුවෝ. හරි. දරුවෝ මේ ප්‍රශ්න නැවත බලන්න. මේව එන්න පුළුවන් මට්ටමේ උපරිම මට්ටමේ තියෙන ඒවා. අපි ව්‍යාජකයට ලියන්න හදන්නේ. උතර දරුවෝ begin කියලා පටන් ගන්නවා. Input number n x සමානයි 1 මේක තමයි දරුවෝ loop එක. එහෙනම් while n විශාලයි බිඳුව ඒකේ යටතේ දරුවෝ එනවා n සමානයි n ඍණ x x සමානයි x ධන 1 loop එක දුවනවා. දැන් loop එක ඉවර වුණාම n while if කියන එක පාවිච්චි කරන්න වෙනවා දරුවෝ. if n සමානයි බිඳුව then n බිඳුවට සමාන වුණොත් then output කරන්න වෙනවා triangle number. එහෙම නැත්නම් දරුවෝ else output කරන්න වෙනවා not a triangle number. එතෙන් දරුවෝ end if. එතනින් දරුවෝ program එක end. හරි දරුවෝ මම මේක මතන දරුවෝ Python එකේ ලියන්න බෑ. මේව දරුවෝ run කරලා බලන්න Python වල. උතර මොලේම input එක x එක උඩට දාගත්තත් කමක් නැහැ. මම x එක මොලේ ලියනම් x සමානයි 1යි. උතර දරුවෝ ධන සංඛ්‍යාවක් ඇතුළත් කරන්න ඕනේ නම් n සමානයි int input enter your number. හරි. ඊට while එකක් පාවිච්චි කරන්න තියෙනවා while n විශාලයි බිඳුවයි 32ක් තියන්න ඕන දරුවෝ. tab space එකක් තියෙනවා n සමානයි n ඍණ x x සමානයි x ධන 1. ඒ දරුවෝ if එක ඇතුලේනේ if එක උනේ නැත්තම් while වලක් තියෙනනේ දරුවෝ else එක එනං else එක පාවිච්චි කරන්න.
ඒ while loop එක ඇතුලේ දිව්වොත් එහෙම උනේ නැත්නම් දරුවෝ මෙතනට පනිනවා. else if එකක් ඕන. if n සමානද කියලා අහන්නේ බිඳුවට දරුවෝ. n සමාන කරන්නේ නෑ බිඳුවට සමානද අහන්නේ. සමානද නම් සමාන ලක්ෂණ දෙකයි හොඳේ. Python වල වෙනස් දරුවෝ සමානද if n සමානද බිඳුවට. හරිද? අන්න එහෙමනම් print කරන්න ඕන මොකද්ද? triangle number. එහෙම නෙමෙයි නම් else print කරන්න ඕන not a triangle number. එච්චරයි නේද දරුවෝ? වැඩි ඉවරයි. හරි දරුවෝ ත්‍රිකෝණ සංඛ්‍යා කතන්දර ඉවරයි. දැන් තියෙන්නේ 4x එකට යන්න. ටක් ගාලා ඔය ටික ඉවර කරගන්න. හරි දරුවෝ. ඊළඟ එක. ඊළඟ එකේ තියෙන්නේ දරුවෝ
සංඛ්‍යාවක් ඇතුළත් කරාම ධන සංඛ්‍යාවක් ඇතුළත් කරාම දැන් දරුවෝ ධන සංඛ්‍යාවක් ඇතුළත් කරන්නේ කිව්වාම දරුවෝ එතනින් එහාට ඒක ධනද කියලා බලන්න ඕනේ නැහැ. හරි ධන සංඛ්‍යාවක් ඇතුළත් කරාම දරුවෝ ඒක හතරක්ද කියලා බලන්න ඕනේ ඊට පස්සේ. හතරක්. දැන් හතරක් සංඛ්‍යාව ඕන. දරුවෝ මේ වලට වෙලා ගියාට කමක් නැහැ දරුවෝ. මොකද මේවා අලුත් ප්‍රශ්න සමහර ළමයිට නම් අලුත් නෑ රිවිෂන් ළමයිට මම මේවා කරලා තියෙනවා. ඒකට දරුවෝ හිතන්න පුරුදු වෙන්න ඉතින්. දැන් දරුවෝ හතරක් සංඛ්‍යාව මොනවද මේ හතරක්? දැන් දරුවෝ එක ගත්තාම හතරක්. පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් දරුවෝ ඒ ලෙවල් වලට මේවා අහයිද කියලා හිතෙන්නේ නැති දෙයක්. සමහරවිට ප්‍රථම සංඛ්‍යාව ඔය කියන්නේ මේවා දානවා. දැන් දරුවෝ ඊට පස්සේනේ හතර. ඊට පස්සේ දරුවෝ එන්නේ 9. ඊට පස්සේ දරුවෝ එන්නේ 16. දැන් දරුවෝ මේ හතරක් සංඛ්‍යා හැදුනේ කොහොමද? මුලින්ම 1 ඊට පස්සේ 4 ඊට පස්සේ 9 ඊට පස්සේ 16. ඊට පස්සේ ඉන්නේ දරුවෝ 25. ඊට පස්සේ දරුවෝ ඉන්නේ 36. කොහොම යන්නේ? ඇත්තම කිව්වොත් 1 වර්ග 2 වර්ග 3 වර්ග 4 වර්ග යනවා. දැන් වර්ග කියන කතන්දරේ බල ඉන්නවට වඩා හරිද අපි බලන්න ඕනේ දැන් සංඛ්‍යාව ඇතුළත් කරාම 4ක්. හරි. දැන් දරුවෝ මෙතන එකනේ තියෙන්නේ. මෙතන දරුවෝ තියෙන්නේ ඇත්තට 1 ධන 3. ඊළඟ දරුවෝ තියෙන්නේ 1 ධන 3 ධන 5. බලන්න හරිද කියලා? ඊට පස්සේ තියෙන දරුවෝ 1 ධන 3 ධන 5 ධන 7. මෙතන තියෙන 1 ධන 2 ධන 3 ධන 5 ධන 7 ධන 9. ඒ ඇති අතින් එහාට යන්න ඕනේ. ඔන්න මේ විදිහේ ඉන්නේ දරුවෝ. අතන කොහොමද අපි රටාවක් හදාන්නේ? කොහොමද දරුවෝ රටාවක් හදාගන්නේ? මුලින්ම 1 තියෙන ඊට පස්සේ 1 ධන 3. ඒ කියන්නේ දරුවෝ මේ 3 කියන එක හැදෙන්නේ මේ කලින් තිබිච්ච 1ට 2ක් එකතු වෙලා කියන්නේ 1ට 2ක් එකතු වෙලා 5 හැදෙන්නේ දරුවෝ කලින් තිබිච්ච 3ට 2ක් එකතු වෙලා 7 හැදෙන්නේ දරුවෝ කලින් තිබිච්ච 5ට 2ක් එකතු වෙලා කලින් තිබුණ කියලා කියන්නේ දරුවෝ මේ මේකේ කලින් තිබුණේ මේකේ කලින් තිබිච්චාගේ මේ හරිද? එහෙනම් දරුවෝ මට රටාව පටන් ගන්න ක්‍රමයක් අහු වුණා වගේ. කොහොමද දරුවෝ රටාව පටන් ගන්නේ? මේක තමයි දරුවෝ x කියලා ගත්තොත් x කියන එක පටන් ගන්න වෙන්නේ එකෙන්. ඒකට සෑම පියවරකදීම කීය එකහු කරන්න වෙනවද දරුවෝ? දෙකක් එකහු කරන්න වෙනවා. ඒ කියන්නේ x සමානයි x ධන 2 ඉන්නේ දරුවෝ. හරි. x සමානයි x ධන 2 ඉන්නේ දරුවෝ. ඔන්න මම රටාව අල්ලගත්තා. එතකොට දරුවෝ එකෙන් පටන් ගන්න වෙන්නේ ඊළඟ දරුවෝ x සමාන x ධන 2 හරි. දැන් දරුවෝ සංඛ්‍යාවක් ඇතුළත් කරාම ඕක කොහොමද බලාගන්නේ දරුවෝ මේ 4xද කියලා. අපි 9 කියන එක 4xද කියලා බලාගන්නේ කොහොමද? අපි දරුවෝ 9න් මුලින්ම අඩු කරනවා එකක්. 9න් මුලින්ම අඩු කරනවා එකක්. කීයද දරුවෝ එතකොට? 8යි. ඊට පස්සේ 8න් අඩු කරනවා දරුවෝ කලින් තිබුණ එකනේ 1 ධන 2ක් අඩු කරනවා දරුවෝ. ඒ කියන්නේ 3ක් අඩු කරනවා. එතකොට කීයද එන්නේ දරුවෝ හරනේ? කලින් එකක් අඩු කරා ඊට පස්සේ පියවරේ 3ක් අඩු කරනවා. ගලවනවා දරුවෝ හැදි කියන. අර කලින් එකමයි දරුවෝ. එතකොට එන්නේ කීයද දරුවෝ? 5යි. දැන් 5න් අඩු කරනවා දරුවෝ කීයද?
මෙතන එකනේ දකුණ දරුවෝ. මෙතන එක දාන දාන්න තියු දෙකලේ උනේ තුනනේ දරුවෝ. එහෙනම් තුනට දෙකක් එක්කව කරලා අඩු කරනවා. එතන කියලා එන්නේ දරුවෝ 5.0. අන්න දරුවෝ ඔය රටාවට අඩු කරගෙන යනකොට බිඳුව වුණොත් ඒක 4x. එහෙම අඩු කරගෙන යනකොට බිඳුව නැත්නම් ඍණාත්මකයක් ආවොත් දරුවෝ ඒක 4x නෙමෙයි. ඒක 4x නෙමෙයි. හරිද? හරිද? ඒ කියන්නේ දරුවෝ අපිට මෙතනදි ගන්න වෙනවා ඇතුළත් කරන සංඛ්‍යාව. n කියන එක කියනවා. ඊට පස්සේ දරුවෝ අඩු කරන්න පාවිච්චි කරන එක්කෙනා x කියන එක්කෙනා 1 කියන එක ගන්න වෙනවා. එතකොට x කියන එක්කෙනා සෑම පියවර එකදීම කීයෙන් කිය වැඩි වෙනවද? දෙකෙන් දෙක. එහෙනම් x සමාන x ගන්න 2 කියන එක පාවිච්චි කරන්න. එතකොට දරුවෝ අපිට සිද්ධ වෙනවා පියවරෙන් පියවර n ගෙන් ඔය x කියන එක අඩු කරන්න. එහෙනම් n සමානයි n ඍණ x කියන එක පාවිච්චි කරන්න. ඔයා පාවිච්චි කරන්න වෙන දේවල් අපිට ප්‍රෝග්‍රෑම් එක ලියනකොට. හරිද? එහෙම අඩු කරගෙන යනකොට දරුවෝ අඩු කරනකොට ධන සංඛ්‍යාවක් ලැබුණොත් ආයෙ අඩු කරනවා. අඩු කරනකොට ධන සංඛ්‍යාවක් ලැබුණොත් ආයෙ අඩු කරනවා. ඒ කියන්නේ දරුවෝ ධන සංඛ්‍යාවක් වුණොත් ලූප් එක දුවනවා. එහෙනම් ලූප් එකට බලන්න වෙන්නේ දරුවෝ n කියන එක බිඳුවට වඩා විශාලද කියලා. ලූප් එකේදී බලන්න වෙන්නේ දරුවෝ n කියන එක බිඳුවට වඩා විශාලද කියලා. බිඳුවට වඩා විශාල වුණොත් දරුවෝ ලූප් එක දුවනවා. බිඳුවට වඩා විශාල වුත් නැත්නම් දරුවෝ ඔප්ෂන් දෙකයි තියෙන්නේ. මොකද්ද? එක්කෝ n කියන එක බිඳුව වෙන්න පුළුවන්. එක්කෝ n කියන එක ඍණාංගයක් වෙන්න පුළුවන්. n කියන එක බිඳුව වුණොත් දරුවෝ ඒක 4x. n කියන එක ඍණ වුණොත් දරුවෝ ඒක 4x නෙමෙයි. ඔච්චරයි නේ දරුවෝ හිතලා තියෙන්නේ. මම ආයෙ පැහැදිලි කරන්නම් දරුවෝ. ඊට කලින් මේ ටික දාන්න. මේ ටික ඇඳලා මේ රටාව දාගන්න. ඒ රටාව දාලා අපි 4ක්ද කියලා බලා ගන්න විදිහ දාගන්න. මේ ටිකක් දාගන්න. මම යටින් පැහැදිලි කිරීමක් දෙන්න. ටිකක් එක සැරේට අමාරුයි දරුවෝ මේව දිනව ගන්න. ඒ වුණාට ඉතින් කොහොම හරි 3-4 පාරක් බලලා හරි කොට දාගන්න ඕනමයි. මොකද දරුවෝ ඔය කරපු ප්‍රශ්නයක් එහෙම මාරු. අන්න දරුවෝ එදාට ඕගොල්ලෝ මාව මතක්
හරි දරුවෝ. ලියන්න දරුවෝ. යම්කිසි සංඛ්‍යාවක් හතරැස් සංඛ්‍යාවක්ද යන්න පරීක්ෂා කිරීම සඳහා එම සංඛ්‍යාවෙන් පිළිවෙලින් එක තුන පහ හත නවය සමානලා ලියන්න දරුවෝ. 1 3 5 7 9 පිටිකා අගයන් අඛණ්ඩව අඩු කළ යුතුය. එලෙස අඩු කරගෙන යාමේදී ඉතිරි වන අගය ධන අගයක් වේ නම් නැවත නැවත අඩු කිරීම සිදු කරයි. ධන අගයක් නොවේ නම් ඉතිරිය බිඳුවද ඍණ අගයක් යන්න පරීක්ෂා කළ යුතුය. ඉතිරිය බිඳුවක් නම් එය හතරැස් සංඛ්‍යාවකි. බිඳුවක් නොවේ නම් එය හතරැස් සංඛ්‍යාවක් නොවේ.
එතකොට දරුවෝ ඇතුළත් කරන සංඛ්‍යාව n කියලා ගන්නවා. අඩු කරන රටාව 1 3 5 7 9 ඔය විදියට දරුවෝ. එතකොට දරුවෝ ආරම්භකගේ x සමානයි 1 කියලා ගන්නම්. අර රටාව මම ඔබට පෙන්නන්නේ මේ. මෙතන දරුවෝ දෙකෙන් දෙක වැඩි වෙන්නේ x සමානයි x දාලා 2. ඊට පස්සේ දරුවෝ ඇතුළත් කරන සංඛ්‍යාවෙන් තමයි මේ රටාව අඩු කරන්න ඕන. එහෙනම් n සමානයි n ඍණ x. එහෙම අඩු කරාම දරුවෝ එන්නේ ධනාංකයක් නම් ලූප් එක දුවනවා. n විශාලයි බිඳුව විට ලූප් එක ක්‍රියාත්මකයි. ඔය තේරුම් ගන්න ඕනේ දේවල්. හරිද? එසේ නොවේ නම් n සමානයි බිඳුව නම් 4s. n කුඩායි බිඳුව නම් 4s නොවේ. හරිද? ඔන්න ඔය ටිකනේ ඔන්න දරුවෝ. ඔන්න දරුවෝ දැන් මම ලියන්න පටන් ගන්නවා ෆ්ලෝ chart එක. start. sorry. එතකොට දරුවෝ ඇතුළත් කරන සංඛ්‍යාව x සමාන 1 මෙතන අඩු කරන සංඛ්‍යාව මම ඒක මුලින් ලියා ගන්නම් x සමාන 1 කියන එක ලියා ගන්න. දැන් සංඛ්‍යාවක් ඇතුළත් කරන්න කියලා තියෙනවා නේද? input number ඉතරේ number එකට ගත්ත n කියලා. සංඛ්‍යාව ඇතුළත් කරන්න. හරි. අන්න දරුවෝ සංඛ්‍යාව දැන් ඇතුළත් කරා. ඊළඟ දරුවෝ අඩු කරන්න ඕන සංඛ්‍යාවක් දාගෙන තියෙන අඩු කරන්න තියෙන්නේ. හැබැයි අඩු කරනකොට මොකද්ද පරීක්ෂා කරන්න ඕන? n විශාලද කියලා බිඳුවට වඩා. එහෙනම් අපි සීමාව දාගන්න මුලින් අපේ එක සිතනේ n විශාලයි බිඳුවද කියලා. අන්න එහෙම yes වුණොත් n බිඳුවට වඩා විශාල වුණොත් අපි මොකද කරන්නේ දරුවෝ? n ගෙන් අඩු කරනවා x. ඊට පස්සේ දරුවෝ ඊළඟ පියවරට යනකොට n ගේ කීයකින් වැඩි වෙනවද? දෙකකින් වැඩි වෙනවා. sorry n ගේ නෙමෙයි දරුවෝ x කියලා. එහෙනම් x සමානයි x දාන 2 කියන පියවරක් දාගන්න. එහෙනම් දරුවෝ මොකද වෙන්න ඕනේ? මේක නැවත නැවත සිද්ධ වෙන්න ඕනේ. හින්දා මෙතනට ලූප් කරන්න ඕනේ. එහෙම උනේ නැත්තම් හරි ලේසි දරුවෝ තේරුම් ගත්තෙන් පස්සේ. එහෙම උනේ නැත්තම් අපි බලන්න ඕනේ මොකද්ද? n බිඳුවට සමානද කියලා. n සමානයි බිඳුවද කියලා. yes උනත් දරුවෝ output කරනවා ස්ක්වයර් නම්බර්. හතරක් සංඛ්‍යාවක් කියලා. no උනොත් output කරනවා not a square number. එතනින් දරුවෝ ප්‍රෝග්‍රෑම් එකේ එන්න. හරි ඉස්සෙල් එක වගේමයි දරුවෝ වෙනස තියෙන්නේ මෙන්න මෙතන x සමාන x දාන එක නෙවෙයි තියෙන්නේ දරුවෝ x සමාන x දාන දෙක තියෙනවා. බලන්න ඒකත් එක්ක මේකත් ඒ වගේම. හරි දරුවෝ වැඩේ පටන් ගන්න. දාගන්න. දරුවෝ මේවා උපරිමෙන් බලන්න. තේරෙන්නේ නැහැ වගේ තත්ත්වයක් තියෙනවා නම් දරුවෝ නැවත බලන්න. නැවත බලන්න. බැරි දෙයක් තියෙනවා නම් අහන්න. පුළුවන් කරගන්න. ලාභාල ගණන් හදාගන්න කරන්න පුළුවන් මට්ටමේ ගණන් කරන්න. ඔයගොල්ලෝ පාඩම් කරන කොටස් පාඩම් කරලා හරියට දාගන්න. ඒකට මේ ලකුණු ටික අනිවාර්යෙන් එනවා දරුවෝ. කියලා හිතනද කොටස් ගන්න.
හරි දරු මේක ව්‍යාජකයේදී ලියමු. ප්‍රශ්න තියෙන වෙලා යනවා දරු කමක් නැහැ වෙලා කියලා. begin x සමානයි 1යි input number n while n විශාලයි බිඳුව n සමානයි n ඍණ x x සමානයි x ධන 2යි හරිනේ එතනින් while loop එක ඉවර වෙනවා දරුවෝ n while ඊළඟ දරුවෝ while loop එකෙන් පුඩ පිට තියෙන මේ if කියන එක එහෙනම් if n සමානයි බිඳුවයි then output square number එහෙම නැත්නම් else output not a square number end if එච්චරයි දරුවෝ මොන දරුවෝ මේ ව්‍යාජකේ Python එකත් අපි ලියමු දරුවෝ ඒතර දරුවෝ x සමානයි 1යි input කරන්න තියෙනවනේ එහෙනම් n සමානයි int input enter your number while n විශාලයි බිඳුවයි 32ක් n සමානයි n ඍණ x x සමානයි x ධන 2යි ඒ දරුවෝ while loop එක තුල සිද්ධ වෙන දේනේ එහෙනම් පිටින් වෙන දේ බලන්න else දාමු while එකේ else එක දාලා අපි ලියනවා if n සමානද කියලා අහන සමාන ලකුණු දෙකක් දාන්න ඕන දරුවෝ n සමානයි බිඳුවයි then print කරන්න ඕන square number එහෙම නැත්නම් දරුවෝ else sorry මෙතන දෙන්න දාන්නේ නැහැ දරුවෝ බර පුරුද්දට අරගෙන ලියමු සිද්දේ else print කරනවා දරුවෝ not a square number එච්චරයි දරුවෝ ඉවරයි දාගන්න දරුවෝ
දරුවෝ අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දරුවෝ අමාරු ප්‍රශ්න දෙකක් ඕක ඇත්තටම කිව්වොත්. ඒ ප්‍රශ්න දෙකත් හරි. දැන් දරුවෝ අපි තුන්වෙනි ප්‍රශ්නයට යනවා. ඒක දරුවෝ විභාග ප්‍රශ්නයක්. මම නිකන් හිතින් දුන්නේ දරුවෝ ඒක විභාග ප්‍රශ්නයක්. විභාගයට ආපු එකක් දරුවෝ විභාගෙට ඒ වගේම එනවා. හරිද? අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඒ දරුවෝ තිබුණේ ලිස්ට් එකක් හදා ගන්න කියලා දෙන්නකොනේ. මම ඒක ලියාගත්ත දරුවෝ මම මේ ලිස්ට් එක ලියා ගන්නම් දරුවෝ මෙතන මේ මම නිකන් ලියාගත්තා කියන්නේ ටික. ඔයගොල්ලෝ නැත්තම් බලලා එයා කියන්නේ නෙමෙයිද කියලා. මම දරුවෝ මේ ලිස්ට් එකට නමක් දෙන්නම් ප්‍රයිස් කියලා. ප්‍රයිස් කියලා මම ලිස්ට් එක හදා ගන්නම් මෙතන. එතකොට මම පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රයිස් කියලා ලිස්ට් එකක් හදා ගන්නවා. ඒකේ තියෙන දරුවෝ 10 මම 15 11 40 100 60 55 23 12 100 sorry 200 නේ වලදරු 1 2 3 4 5 6 7 8 9 10 දැන් දරු මේක කියන්නේ මේ මොකද කඩේක මොකක් හරි මම හිතන්නේ ආපල ශාලාවක් හරි මොකක් හරි මම කියන්නේ නැත්තේ ඒකේ දරුවෝ භාණ්ඩ 10ක මිල තමයි මේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ආහාර අංකය ඇතුළත් කරන්න. ඒ ආහාර අංකය ඇතුළත් කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට පුළුවන් ඒකේකට ආහාර ප්‍රමාණය කොච්චරද කියලා දැක්කම. ඒ විදිහට දරුවෝ ආහාර අංකය ආහාර ප්‍රමාණය ආහාර අංකය ආහාර ප්‍රමාණය නැවත නැවත ඇතුළත් කරලා ඉවර වෙනවා. නිකන් හරි ඔයගොල්ලෝ ඍණ එක කියන එක ඇතුළත් කරොත් දරුවෝ ප්‍රෝග්‍රෑම් එක නතර වෙලා ඔයාලා ඇතුළත් කරපු ආහාර අංකවල සහ ඒකේ මිලදී ගන්න ප්‍රමාණ වලට අදාළ වටිනාකම් ටික ඔක්කොම එකතු වෙලා දරුවෝ අවසාන වටිනාකම ලබා දෙන්න පුළුවන්. පැහැදිලි. ඔන්නෝම කතාවක් තමයි තිබුණේ. දැන් දරුවෝ අපි ඕක ගොඩනගන්න හදන්නේ. හරි? අපි කරන්න ඕන දේවල් මොකක්ද කියලා බලන්න. ඒත් අපේ දරුවෝ ලිස්ට් එක තියෙන්න ඕන. ඒක අපි මුලින්ම නිර්මාණය කරගන්න ඕන. ඊට පස්සේ දරුවෝ ආහාර අංකය කියව ගන්න ඕන. ආහාර අංකය කියවා ගැනීම. මම Python එකට පස්සේ එන්නම් දරුවෝ. මම මේ නිකන් flow chart එක අඳිලා තියෙනවා. ආහාර අංකය කියවා ගැනීම. හරිද? ඒතර ආහාරාංක කියව ගන්න. ඒතර ආහාරාංක කියව ගත්තයින් පස්සේ දරුවෝ ඒකපාර ආහාර ප්‍රමාණය ගන්න. ඊට පස්සේ දරුවෝ ඔහොම දිගින් දිගට යනවා. දිගින් දිගට යනකොට නිකන් හරි ඍණ එක ඇතුළත් කරොත් ප්‍රෝග්‍රෑම් එක එන්න වෙනවා. එතකොට දරුවෝ එකතුව කියලා එකක් තියෙන්න ඕන ටෝටල් කියලා එකක්. එහෙනම් ටෝටල් කියන එක බිඳුවෙන් තමයි පටන් ගන්න වෙන්නේ දරුවෝ. ටෝටල් එකට එක්කව වෙන්න ඕන දරුවෝ ආහාරාංකය දැන් අතුලත් කරාම ඒ ආහාරාංක ලිස්ට් එකෙන් කියවන්න. ඒ ආහාරාංක ලිස්ට් එකෙන් කියව ගන්න ඕන. කියවල වටිනාකම අරගෙන ඒක ආහාර ප්‍රමාණයට වැඩි කරා. ඒතර ආහාරාංකයට අපි විචල්යක් ගමු n කියලා. ආහාර ප්‍රමාණයට ගමු x කියලා විචල්ය. හරිනේ. ආහාරාංකය n කියලා ගත්තා. ආහාර ප්‍රමාණය x කියලා ගත්තා. හරිනේ. එතකොට දරුවෝ ටෝටල් එක හැදෙන්නේ කොහොමද? ටෝටල් සමානයි ටෝටල් ධන ආහාර අංකය ඇතුළත් කරාම ආහාර අංකය අගය ගන්න ඕන දරුවෝ ලිස්ට් එකේ. එහෙනම් n ට අදාළ අගය වැඩි කරන්න ඕන දරුවෝ ආහාර ප්‍රමාණය x කියන. දැන් අපි හිතමු දරුවෝ අපි පළවෙනි ආහාරය මිලදී ගත්ත කියලා. ඒකෝට 10නේ 10 එකක් ගත්ත 5ක්. එහෙනම් 10 වැඩි කිරීම 5 50ක් එක්කම වෙන්නේ. ඒ විදිහට තමයි දරුවෝ ටෝටල් එක හැදෙන්නේ. අන්න දරුවෝ ආයි කල්පනා කරන්න. අපිට ආහාරවල වටිනාකම ඇතුළත් කරපු පොඩි ලිස්ට් එකක් තියෙනවා. ඒකේ දරුවෝ ආහාර වර්ග 10ක් තියෙනවා. අපිට කැමති ආහාර මිලදී ගන්න පුළුවන්.
අපි යම්කිසි ආහාර ප්‍රමාණයක් මිලදීගෙන ඉවර වුණාම අපි මුදල් අය කැමිකාවට යනවනේ. ඒ මුදල් අය කැමිකාවට ගියාම එයා අපෙන් අහනවා මොනවද මිලදී ගත්තේ කියලා. නැත්නම් එයා අපේ මේ ආහාර ටික පරීක්ෂා කරනවා. එතකොට දරුවෝ එයා ආහාර ටික පරීක්ෂා කරන ගමන් එයා දකිනවා පළවෙනි ආහාරයෙන් මෙයා 2ක් මිලදීගෙන, හතරවෙනි ආහාරයෙන් 3ක් මිලදීගෙන ඔන්න ඔහොම දකිනවා. එතකොට එයා මොකද කරන්නේ? මුලින්ම ආහාර අංකය ඇතුළත් කරනවා. ආහාර අංකය ඇතුළත් කළා ඊට පස්සේ දරුවෝ ඒ ආහාර අංකයට අදාළව මෙයා ආහාර කීයක් මිලදීගෙනද කියලා ඒක දානවා. ඒ අයිටම් එකේ අංකය ගත්තා. අයිටම් කීයක් ඒ જાතියින් අරගෙනද කියලා දානවා. එතකොට දරුවෝ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ මොකද්ද? අර ආහාර අංකය ගත්තයින් පස්සේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ ඒ ආහාර අංකය ලිස්ට් එකෙන් කියවලා බලන්න. ලිස්ට් එකේ තියෙන තැනින් ඒ ආහාර අංකයට අදාළ වටිනාකම ගන්න. ඒ කියන්නේ එන්ට අදාළ අපි අරගෙන දරුවෝ ඒක වැඩි කරනවා ආහාර ප්‍රමාණය. එතකොට දරුවෝ එනෝනේ ඒ ආහාර අංකයට කොච්චර මුදලක් වැය වුණාද කියලා. අන්න ඒක දරුවෝ ටෝටල් එකට එකතු කරනවා. ඔය වැඩේ දිගටම කරගෙන යනවා දරුවෝ ආදානය කරන සංඛ්‍යාව ඍණ 1 වෙනකම්. ඍණ 1 වෙනකම් ඕක ගන්නවා. ඍණ 1 වෙච්ච ගමන් නතර. ඔන්න ඕක ඔළුවේ තියෙන්න ඕන. හරිද? දැන් දරුවෝ අපි මේකේ ෆ්ලෝ chart එක ලියන්න හදන්නේ. start කියලා ගන්නවා දරුවෝ. එතකොට දරුවෝ අපි මේකේ ආහාර ලිස්ට් එක ගබඩා කරලා තියෙනවා. හරි නේද? එහෙනම් දරුවෝ මම price ලිස්ට් එක දානවා දරුවෝ මේකට. price ලිස්ට් එක දානවා. හරි නේද? 10 15 12 40 100 60 55 23 12 100 දාලා දරුවෝ මම ඒක ලිස්ට් එකක් විතර ඇතුළත් කරලා දානවා. ඔන්න දරුවෝ අලුත් දෙයක් ඕගොල්ලන්ට. හරිනේ. දැන් දරුවෝ අපි කියනවා මොකක් කරන්න කියලාද? ආහාර අංකය ඇතුළත් කරන්න. එහෙනම් දරුවෝ අපි කියනවා input food number ඒකට ගන්නේ දරුවෝ n කියන එක. හරි. ආහාරාංකය ඇතුළත් කරාම දැන් ඊට පස්සේ මොකද කරන්නේ දරුවෝ? ආහාරාංකය ඇතුළත් කරයින් පස්සේ අපි බලන්න ඕන දරුවෝ. ඒ ආහාරාංකය ඍණ 1 නෙවෙයිද කියලා. ඍණ 1 වුණොත් දරුවෝ නතර කරන්නේ නැහැ. එහෙනම් අපි අහනවා n අසමානයි ඍණ 1ද කියලා. ඒ කියන්නේ n ඍණ 1 නෙවෙයි නේද කියලා අහනවා. අන්න මෙයා n ඍණ 1 නෙවෙයි කියලා කිව්වා. අපි මොකද ඊට පස්සේ මෙයාට කියන්නේ input කරන්න කියලා කියනවා number of item. number of item ප්‍රමාණය x. හරි. අන්න දරුවෝ මට total එක 0යි කියලා උඩින් දාන්න අමතකුණා. මම මෙතනින් දාන්නම් හොඳේ. total එක 0යි. දැන් දරුවෝ total එක හදා ගන්න ඕන. ආහාර අංකෙත් ඇතුළත් කරා. ආහාරයේ item එක කොච්චර ප්‍රමාණයක් මිලදී ගත්තද කියලා ගත්තා. එහෙනම් total සමානයි total ධන කාගේ වටිනාකම ගන්න ඕනද? n ගේ value එක. n ගේ වටිනාකම. මම ඉංග්‍රීසි වලින් දාන්නම් දරුවෝ. n value වැඩි කිරීම දරුවෝ කාගේද? x ප්‍රමාණය. ඒ කියන්නේ n ගේ වටිනාකම ලිස්ට් එකෙන් කියව ගත්තා. n value from list කියලා ලියන්න. ලිස්ට් එකෙන් දරුවෝ n ගේ value එක ගත්තා. ඒක x එකෙන් වැඩි කරා. එතකොට දරුවෝ ආහාරයේ ප්‍රමාණය සහ ආහාරයේ මිලෙන් වැඩි කරාම එනවා දරුවෝ ඒ ටික එකතු. දැන් දරුවෝ මේක ඉවරයිද? නෑනේ දරුවෝ මම එක ආහාරයක් නෙමෙයි මිලදී ගන්නේ ආහාර කීපයක් මිලදී ගන්න හින්දා
නැවත මම ආහාර අංකය ඇතුළත් කරන්න ඔය විදිහට දිගින් දිගට යනවා. යනකොට දරුවෝ නිකන් හරි ඍණ එක වුණොත් මොකද කරන්න ඕන දරුවෝ? අවුට්පුට් කරන්න ඕන ටෝටල් එක එච්චරයි. එතනින් ප්‍රෝග්‍රෑම් එකේ සරල දෙයක් දරුවෝ අමාරු නෑ. බොරුවට දරුවෝ දත්ත ගබඩාවක් දීලා මේක දත්ත ගබඩාවක්. ප්‍රයිස් ලිස්ට් එක දත්ත ගබඩාවක්. මේ දත්ත ගබඩාවෙන් දත්තයක් කියව ගන්න දෙන්න මෙතන. බලන්න දරුවෝ දාගන්න. අමාරු දෙයක් තියෙනවා නම් අහන්න. හරි දරුවෝ එක මේක ව්‍යාජකයේ ලියමුනේ. මේක අමාරු නෑ දරුවෝ. මේක තේරුම් ගන්න පොඩි දෙයක් තියෙන පොඩි දත්ත ගබඩාවක් මුලින් හදා ගන්න. ඒ දත්ත ගබඩාවේ දත්ත කියව ගන්න. n value from list එකෙන් කියව ගන්න. උඩ list එක තියෙනවා. එතකොට දරුවෝ begin total සමානයි 0යි price list එක මෙතෙට දාන දරුවෝ input දැන් දරුවෝ මේ පිළිවෙලට එන්න ඕන input food number n හරි අර loop එක අහුවන දරුවෝ while n අසමානයි 0යි රිමේක් නේද රිමේකට අසමාන නම් මොකද්ද වෙන්නේ දරුවෝ input number of item x ඊට පස්සේ total සමානයි total plus
read value from list. Food number again දරුවෝ n. read value from list වැඩි කිරීම x. මේක මෙතන ලියන්න දරුවෝ හොඳේ. තමන් දන්න ඉංග්‍රීසි වචනෙන් හරි සිංහල වචනෙන් හරි ලියන්න වඩා හොඳයි ඉංග්‍රීසියෙන් ලියන එක දරුවෝ. එතකොට දරුවෝ ලූප් එක ඉවරද නෑ දරුවෝ මෙතනින් ඉවර වුණාට ආයෙ මෙතන බලන්න ආයෙ මේක හම් වෙනවා. ඒ කියන්නේ දරුවෝ ආයෙ මේක ලියන්න ඕන. මොකද්ද? input food number n. අන්න දරුවෝ දැන් තමයි ලූප් එක ඉවරුනේ n by. මෙතන දරුවෝ එක සමීකරණේ තියෙන්නේ මම පේල් දෙක ලිව්ව ඊට මදින්දා output කරනවා දරුවෝ total එක. එතනින් දරුවෝ program එකේ end වෙනවා. total සමානයි total දන n read value from list වැඩි කිරීම x. සරල දෙයක් දරුවෝ.
හරිද රූ Python එක list එක මම මේකම ගන්නම් දරුවෝ එකේ. તો ලේසිනේ මට. તો ගායි ලියන්න එපා. list එක විතර price ඈ. total එක 0යි. ඊළඟ දරුවෝ price list එකේ උඩ දෙන එක මෙතන ඕනේ නැහැ. මේක හරි මේක හරි. එහෙනම් input කරන්නේ කියනකොට food number එක. එහෙනම් දරුවෝ දැන් මේකේ food number එක යන්නේ 0 1 2 3 4 මතකයි. හරි. ඒ ස්ථානිය කියන්නේ 0 1 2 3 ඔහොමනේ. එහෙනම් දරුවෝ n සමානයි int input මේ ප්‍රායෝගික දීම් ටිකක් දෙන්න ඕන දරුවෝ උගලන්ට නැත්තම් පොඩ්ඩක් පටලවා ගන්න බෑ. food number. ගෙදරදී පුළුවන් නම් දරුවෝ Python එකේ install කරගෙන මේ edit කරන්න
මම කරන විදිහේ වීඩියෝ එකක් අද දාන්න බැරි වෙයි ඒක අනිත් දාන්නම් මම හැමෝටම පොදුවේ දාන්න හරි ලූප් එක එනවා while අනේ දරුවෝ මේ ප්‍රශ්න ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න එන්න අසමානයි බලන්න විශ්වයාර්ථ ලක්ෂණය සමානයි ඍණ එක තිත් දෙක එහෙම වුණොත් දරුවෝ ඉන්පුට් කරන්න ඕන අයිටම්ස් ගන්න x සමානයි int input number of item හරි එයා total එක හදන්න ඕන total සමානයි total ධන දැන් read කරන්න ඕන දරුවෝ list එකෙන් read කරන්න අමාරු නෑ දරුවෝ අපිට දැන් ඇයි python වලදී list එක කියවන්නේ කොහමද list එකේ නම දැම්මා කොටු අරහන් ඇතුලේ අංකේ දැම්මා අංකේ මොකද්ද දැන් අපි එතකොට දරුවෝ එයා බිංදුව නම් දැම්මේ ටක් ගාලා බිංදුව කියලා කියන්නේ 10ට 10 වැඩි කිරීම item ගන්න කියන්නේ දරුවෝ කවුද x මම කොච්චර ලේසිද කියලා ඊට පස්සේ දරුවෝ ආ ඉන්පුට් එක එන්න ඕන මේක n සමානයි int input put number එතනින් දරුවෝ වැඩේ ඉවරයි වැඩේ ඉවර වෙච්ච ගමන් output කරනවා දරුවෝ ඒ කියන්නේ print කරනවා total එක දරුවෝ මෙන්න මේ කොටස මතක තියාගන්න list එකෙන් කියවන විදිය මතකයිනේ list එකේ නම සහ කොටු අරහන් ඇතුලේ ස්ථානීය අගය කියන්නේ දරුවෝ දැන් මම put number එක විදිහට ඇතුළත් කරන අංකය. ඒතර මම බිංදුව ඇතුළත් කරොත් මෙතන එන්නේ දරුවෝ 10 කියන අගය. 10 වැඩි කිරීම මම එකෙන් දෙකක් මිලදී ගත්තොත් 10 වැඩි කිරීම දෙකෙන්. මම මෙතන නිකන් හරි n ඇතුළත් කරොත් 3 කියලා. එතකොට price 3 කියලා වැටෙන්නේ. එතකොට තුන්වෙනි ස්ථානයට එන්නේ දරුවෝ 40 එනං 40. පැහැදිලි? දාගන්න. ඔන්න දරුවෝ ප්‍රශ්න තුන ඉවරයි. ඔය ප්‍රශ්න තුන හොඳට බලන්න ඕන ඕගොල්ලෝ නැවත. කම්මැලි වෙන්න එපා. දරුවෝ මේ මෙතන මේ අහලා තියෙන ප්‍රශ්නයක් මේ price list එකට කොටු වරහන් නෙවෙයි දෙන්නේ කියලා. දරුවෝ මේක ඇවිල්ලා Python කේතේ නෙවෙයිනේ. Python කේතේ තමයි කොටු වරහන් පාවිච්චි. ඔයාට මෙතනදී කැමති වරහනක් පාවිච්චි කරන ප්‍රශ්නයක් නෑ. මේක අනිත් එක්කෙනාට බැලුවාම තේරෙන්නේ නැහැ ඕන. හරි? ඒක දරුවෝ ව්‍යාජ කේතේ. ව්‍යාජ කියන්නේ බොරු. ව්‍යාජ කියන්නේ බොරු. හරි දරුවෝ.
ඉක්මනට දාගන්න. දාලා මාතෘකාව දාන්න files භාවිතය. Python files භාවිතය. හරිද? files භාවිතය කියලා ඉවරද දරුවෝ Python වල? ලියන්න. Python භාෂාව තුළ දත්ත ගබඩා කිරීම සඳහා ෆයිල් භාවිතා කළ හැකියි. ගබඩා කරන ලද දත්ත කියවීම සඳහා ෆයිල් වල අඩංගු දත්ත
සංශෝධනය කිරීම සඳහා ෆයිල් භාවිතා කරනු ලැබේ. ෆයිල් වලට දත්ත ලිවීමට සහ කියවීම සඳහා එමෙන්ම සංශෝධනය කිරීම සඳහා පහත කේතයන් භාවිතා කරනු ලබයි.